අද අපි ශුෂ්ක විපස්සනාව පටන් අරගෙන කරගෙන යන යෝගාවචරය විදිහට හැමදාම සසරේ අපිට වෙන්නේ මේ කවුරුත් භාවනා කරන්නේ හරිම අඩුවෙන්. ඇත්තටම පින්වතුනි, භාවනාව කියන එක ලේසි පහසු කතාවක් නෙමෙයි. මේක හොඳට අහගන්න. භාවනාව කියන එක ලේසි පහසු කතාවක් නෙමෙයි. භාවනා කරන යෝගාවචරයෙක් තුල රැඳෙන්න ඕනේ මනස. මම ඔබට එකකින් කියලා දෙන්නම්. එක කතාවකින් කියලා දෙන්න යෝගාවචරයේ මනස කොයි ආකාරයේ විය යුතුයිද කියලා. මොකද මට මේ කරුණු ටික කියලා පටවලා දෙන්න පුළුවන්. ඇත්තට මම මේක කලින් කියලා තියෙනවනේ. ශුෂ්ක විපස්සනා දේශනා මාලාව මම කලින් කරලා තියෙනවා. යමෙකුට ඒ ටිකත් ඇති Taman තනියෙන් නිවනට යනවන නමුත් විස්තර සහිතව කරන දේශනා මාලාව තමයි මේක වෙන්නේ. අපි හිතමු මම මේ නිකන් කියන්නම් මම දානි වළඳන එක ගන්න. මම දානි වළඳන එක. ඒතර භික්ෂුවක් දානි වළඳන්නේ සාමාන්‍ය භික්ෂුවකගේ පැවිද්ද රැඳිලා තියෙන්නේ පිණ්ඩපාතින්නේ. අපි ලියලා බලමු මොකෙන්ද රැඳිලා තියෙන්නේ කියලා. පිණ්ඩපාතින් තමයි රැඳිලා තියෙන්නේ. අපි ගත්තොත් පිණ්ඩපාතය. නිකම් මේ පොඩි කතාවක් කියන්නේ නමුත් මේක හරි වටිනවා. ඒතර මේ පිණ්ඩපාතයේ බුදුරජාණන් වහන්සේ කියන නම් තමයි එකක් තමයි මේකට කියනවා අන්තිම ජීවිකාව කියලා. අන්තිම ජීවිකාව. ඒ කියන්නේ මේ මිනිස්සෙක්ට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් නම් යම්කිසි දෙයක් කරලා අන්තිම ජීවිකාව අන්තිම ජොබ් එක වගේ තමයි මේ අන්තිම ජීවිකාව පිණ්ඩපාතය. ඒතර මේක යන්න දැන් පිණ්ඩපාතේ කියන එක ඒ සංකල්පය අද ඕගොල්ලන්ට මැජික් එකක් නේ නැද්ද? දැන් මම දැක්කා මම අද ඇත්තට පොඩි පෝස්ට් එකක් මේ ගැන තිබ්බා එක තැනකදී. ඒ වෙලේ මම දැක්ක කතාවක්. මිනිස්සු මට ලියනවා මේ අපිට නම් දැන් පින්නපාතේ වඩින හාමුදුරුවෝ දකින්න ලැබෙන්නේ හරි අඩුවෙන්. ඉතින් මිනිස්සු හිතන්නේ මේක පැටර්න් එකක් කියලා. ඔයගොල්ලන්ගේ ඉල්ලුම තමයි මේ පැටර්න් එක ඉල්ලනවා ඔයගොල්ලෝ. මේ විලාසිතාව ඔයගොල්ලෝ ඉල්ලන විලාසිතාවක්. ඔයගොල්ලෝ හැමදාම වැරදි දේ ඉල්ලුවොත් අපිටත් ඔයගලන්ට දෙන්න වෙන්නේ වැරදි දේ. මොකද මේ ලෝකෙ ඉල්ලුමට සැපයුම කියන එකත් එක්ක පවතින එකක්. දැන් හොඳට බලන්න මම දේශනාව පටන් අරගෙන අභිධර්මයේ පිළිබඳව, ශුෂ්ක විපස්සනා පිළිබඳව, විනය පිළිබඳව, ධර්මකාරණා පිළිබඳව කියලා දෙන්න පටන් ගත්තනේ. දැන් ලංකාවේ දසත්ින් ගලාගෙන එනවනේ මේවා. අභිධර්මයේ ගලාගෙන එනවා, විනය ගලාගෙන එනවා. මේ හරි සතුටුයි ඉතින් ඇත්තටම. මිනිස්සු මම මේක කියන්න කලින් මිට අවුරුදු ගානකට කලින් 2018 මැයි මම YouTube channel එක හැදුවේ. මිනිස්සු එතකොට බණ ඇහුවේ අර අන්‍යාගමිකයන්ගේ. නම් කියන්න ඕනේ නෑනේ. හැබැයි ඒකෙන් ගලවල බුදුබණ අහන්න මිනිස්සු පුරුදු කරාට පස්සේ අද මිනිස්සු බුදුබණ අහනවා. මොකද ඕගලන්ගේ ඉල්ලුමත් එක්ක සැපීම් කියනව නිර්මාණය වෙනවා ලෝකේ. මට මේක කියන්න ඕනේ. දැන් ඕගොල්ලෝ මේ විලාසිතාව තමයි ඉල්ලන්නේ හාමුදුරුවෝ කෙනෙක්ගෙන්. හරිද? මොකද අපිට නම් හාමුදුරුවනේ දකින්න ලැබෙන්නේ. පින්ගත්නි. දැන් මේකට මුලා වෙනවා හාමුදුරුවෝ කෙනෙක්. මේකට මුලා වෙනවා හාමුදුරුවෝ කෙනෙක්. හාමුදුරුවෝ කෙනෙක් මේකට මුලා වෙලා උන්වහන්සේ පිණ්ඩපාත යනවා. මොකද මිනිස්සු ඉල්ලන නිසා මම පිණ්ඩපාතේ වඩින හිමි නමකි. ඔන්න කතාව. දැන් මොකද වෙන්නේ? දැන් මේ අන්තිම ජීවිකාව මේක ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනි ජීවිකාවක්නේ. කෙලස් උද්දීපනය වෙන්න ඕනි තැනක්ද? කෙලස් ප්‍රහාණය වෙන්න ඕනි තැනක්ද? මේක ගිහිල්ලා ආවට පස්සේ මම පිණ්ඩපාත යන හාමුදුරුවෝ කෙනෙක්ය. මේමයි මම පිණ්ඩපාතිකංගේ සමාදන් වෙලා ඉන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම වඩා මම තමයි උතුම්. මේ අපි අනිත් අය වගේ නෙමෙයි පිණ්ඩපාත යනවා කියන උඩගුව නැත්තම් උඩඟු මානය මෙන්න බලන්න පිළිගන්නේ මම මේ කියන්නේ මේ කතාව. මේ මාන්නය වැඩෙනවා පිණ්ඩපාතේ නිසා. මිනිස්සුත් ආදරය කරනවා, නිඳා කරන්නේ, ප්‍රශංසා කරනවා. අනේ අල්පේච්ඡතාවය. පින්වතුනි මේ ලස්සන වචනෙට කැත අර්ථය දෙන්න එපා. මේ ලස්සන වචනෙට කැත අර්ථය දෙන්න එපා. පිණ්ඩපාතය කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් උදේට නැගිටලා මේක යන්නේ ඇත්තටම කලකිරීමෙන්. පිණ්ඩපාත යන්නේ කලකිරීමෙන්. ආහාරයේ පටික්කුල සංඥා උපදවලා. මම මේ දෙවුරම වගේ කුටිය දාලා
නිම්මානරතේ වගේ කුටිය දාලා භාවනාව දාලා මේ මට බ්‍රහ්මචර්යාවේ පිළිවෙත් පුරන්න තියෙන කාලය දාලා මට මේ පිණ්ඩපාත කියන එක යන්න වෙලා තියෙන්නේ මේ කය පෝෂණය කරන්නනේ. දැන් පිණ්ඩපාතක ගෙනාවහම ඒකට ඇතිවිය යුතු නිබ්බිදාව ඇති වෙන්නේ නැහැ. මිනිස්සු මේක විලාසිතාවක් කරා. ඔබට දැන් තේරෙනවද මං කියන්නේ? මේ අපි අල්ලා ගන්න තැන වැරදි. ඒතර පිණ්ඩපාතේ කියන එක යන්නේ ඇත්තටම මේක පැටර්න් එකක් ඔය විලාසිතාවක් නෙමෙයි. මට මේ එක කතාවක් මම මේ කියන්නේ. මේක මේ තමන් උස්ස ගන්න කරන දෙයක් නෙමෙයි. ඇත්තටම කියනවනේ මට පැවිදි ජීවිතේ Brahmacharyaව පිළිවෙත් පුරා ගැනීම පිටස බුදුරජාණන් වහන්සේ දීපු අන්තිම කියන්නේ පැවිද්ද යා කරපු තැන. පිණ්ඩපාත භෝජනං නිස්සාය පබ්බච්ච. පැවිද්දයි පිණ්ඩපාතේ කියන එක බැඳිලා තියෙන එක. තත්තතේ යාව ජීවං උත්සාහ කරණියෝ. ඒ නිසා ඒ ගැන ඔබ නිතර කල්පනාවේ තියාගන්න ඒකට උත්සාහ කරන්න. ඒක තමයි පැවිද්ද. හැබැයි මේකින් කියන්නේ හැම හමුදුරුවෝ කෙනෙක්ම පිණ්ඩපාත යන්න ඕනේ කියලා. අනිත් ඒවා ඔක්කොම අතිරේක ලාභෝ. අනිත් ඒවා අතිරේක ලාභ. ඒකට ලාභයක් ආවොත් දානයක් ගෙනාවොත් දානි වළඳයි. හැබැයි දානි නෑ කියලා උද්ඝෝෂණය කරන්න එපා කියලායි මේකෙන් කියලා තියෙන්නේ. මොකද අපේ පැවිද්ද යෑවුවේ අපිට ඒක මුහු කලේ පිණ්ඩපාතේට මිසක් දානශාලාවේ දානෙට නෙමෙයි. අපේ පැවිද්ද යාකලේ පිණ්ඩපාතේට. ඊටු ඒවා ඔක්කොම අතිරේක දාන විතරයි. රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජ. අපිට කුටි නෑ කියලා අඬන්න බෑ පැවිද්දේ. අපිට පුළුවන් වෙන්න ඕනේ ගහක් මුල ඉන්න. කවුරු හරි කුටියක් සේනාසනයක් ঘරයක් පූජා කරොත් ඒක අතිරේක ලාභයක්. පංචකූල චීවරං නිස්සාය පබ්බජ්ජ. අපි අහිඳගත්ත සිවුරු වලින් වාසය කරන ස්වාමීන් වහන්සේලා ජීවිතුයි. කවුරු හරි කෙනෙක් හොඳ සිවුරක් දුන්නොත් පොරෝණ එක වෙන කතාවක්. හැබැයි අපිට සිවුරු දුන්නේ නැහැ, අපිට කටින් සිවුරු දුන්නේ නැහැ, ඉන්න තැනක් දුන්නේ නැහැ, පිණ්ඩපාත දුන්නේ නැහැ, මම යනවා යන්න ගෙදර. ඒවා කතන්දර. ඒවා බෑ. අපිට මේ අන්තිම ජීවිකාව කියන එක පුරුදු කරලා. ඔබට දැන් තේරෙනවා මම මේ කිව්වේ කතාව කියන්න. මේක කියන්න හේතුව තමයි මිනිස්සුන්ගේ ඉල්ලීම වැරදි. අන්න බලාගන්න. ඉල්ලීම වැරදි. දැන් ඕගොල්ලෝ නිර්වාණයටත් කරලා තියෙන්නේ ඕකනේ. දැන් මේ දිට්ඨි විසුද්ධිය පිළිබඳව භාවනාව කියලා දීලා ඉවරයි. කාංකා විතරන විසුද්ධිය ගැන කියාගෙන යනවා. ඒ අතරතුර ඔබට උපකාරක දේශනා දැම්ම, අවිජ්ජා පිළිබඳව දේශනාවක් දැම්ම. ඊට පස්සේ තණ්හා පිළිබඳව දේශනාවක් දැම්ම, උපාදාන පිළිබඳව දේශනාවක් දැම්ම, භවය පිළිබඳව දේශනාවක් දැම්ම. සංකාර පච්ච විඥානං කියන කොටසට අයිති දේශනාවක් දැම්ම. දැන් ඕගලන්ට පුළුවන් වෙන්න ඕනි එකක්. වෙන යුද්ධ කරන්න යන්න කලින් යුද්ධයට අවශ්‍ය කරන ආයුධ අපි ගාව තියෙන්න ඕනේ. මොනවාද? අපේ මැගසින්ස් වලට අමෝ දාලා තියාගන්න ඕනේ. අපි ගාව ක්ලේමෝස් තියෙන්න ඕනේ. මොන හරි නයිෆ් මොන හරි ගෙනියන එකක් තියෙන්න ඕනේ. අපි ගාව මැප් එකක් තියෙන්න ඕනේ. ලෑන්ඩ් එක රීඩ් කරන්න. අපි යන නැත්තම් භූමිය රීඩ් කරගන්න. අපිට කම්පස් එකක් තියෙන්න ඕනේ. පාර හොයාගන්න, දිශානතිය හොයාගන්න. මේ වගේ ටූල් කිට් එක නැතුව යුද්ධයට ගියොත් වෙඩි වදිනවා. ටූල් කිට් එකෙන් යුද්ධයට යන්න බෑ. දැන් පටිච්චසමුප්පාදයේ හරහා මේ යන්න හදන කෙලෙස් යුද්ධය. ඇත්තටම කියනවා මේක කෙලෙස් යුද්ධයක්. මාර දෙයියන් පහත වේ. මාරයාගේ ධර්මතා ප්‍රහාණය කරන්න යන්නේ කම්ම වට්ට, ක්ලේශ වට්ට, විපාක වට්ට. මේවා ප්‍රහාණය කරන්න යන්නේ. යුද්ධයක් වගේ තමයි. මේවා දුරු කරන්න යන්න ඔබට තිබිය යුතු ආයුධ තමයි අවිද්‍යාව පිළිබඳව මූලික දැනුම. සංකාරපච්ච විඥානං කියන කොටසේ මූලික දැනුම. තණ්හාපච්ච උපාදානං කියන කොටසේ මූලික දැනුම. භවපච්ච ජාති කියන එකේ මූලික දැනුම. මේව ඔබට තියෙන්න ඕනේ. දැන් පින්වතුනි මම මේ කරන්නේ ධම්මවිජය සයනාසෙත් එක්ක භාවනා කරනවා නම් යම් කිසි කෙනෙක් ඔබට මේ කියන්නේ. මේව හොඳට අහගන්න. දැන් කලබල වෙන්න එපා. දැන් ඕගලන්ට වැටෙන්න ඕනේ ටික වැටිලා තියෙන්නේ. ඔබ කල යුත්තේ මේක භාවනාව ප්‍රගුණ කිරීමයි. බය නැතුව මේ භාවනාව ප්‍රගුණ කරන්න. මේ භාවනාව ප්‍රගුණ කරනකොට මේකේ ප්‍රතිඵල ලැබෙනවා. දැන් කලබල වෙලා බණ අහන්න දුවගෙන යන්න එපා. දැන් කලබල වෙලා පොත්පත් ලොට් එකක් ගෙනල්ලා කියවන්න එපා. නිර්වාණය පිණිස මාර්ගයක් ලෝකේ පේන්නේ නැහැ, කවුරුත් කියන්නේ නැහැ කියලා දැකලයි නිර්වාණය පිණිස ඔබට මාර්ගයක් පෙන්වලා දෙන්න එළියේ ඉන්නේ. දැන් මේක කියනකොට දඟලන්නේ නැතුව හොඳ ළමයි වගේ මේක අහගන්න ඕනේ. මේක අහගෙන මේක වඩන්න ඕනේ. ප්‍රශ්න තියෙනවා නම් හිමින් සැරේ හිමින් සීරුවේ අහන්න ඕනේ. අහලා මගේ සයනස මේ කාරණා මොකද, කොහොමද මේක වෙන්නේ, මේ කෙලස් ධර්මයේ ප්‍රහාණය කරන්නම කොහොමද, මේක කොහොමද වෙන්නේ කියන එක අහන්න ඕනේ. එහෙම නැතුව ධර්ම කාරණා උඩ නගින්න ආවොත්, ඒ කියන්නේ දැන්
ඔබ නිකම් මේ තවත් ස්වාමීන් වහන්සේ නමක් ධර්ම කාරණාවක් කියලා දෙනවා මේ අනිත් ප්‍රෝග්‍රෑම් 1000ක් අස්සේ යන තවත් එක ප්‍රෝග්‍රෑම් එකක් ගාන්ට මේක දාන්න එපා. තව ප්‍රෝග්‍රෑම්ස් තියෙනවනේ ලෝකේ ඕන තරම් සංසලා බණ කියනවා. ඔබට මම මේක කියන්නේ මේක දාන්න එපා ඒ ගොඩේ එකකට. එමුණොත් ඔබට අතෑරෙන්නේ මාව නෙමෙයි. ඔබට අතෑරෙන්නේ ගෞතම බුදුරණන් වහන්සේගේ දර්ශනය. අපි අප්ඩේට් වෙනවා යනවා එනවා මැරෙනවා උපදිනවා ලෙඩ වෙනවා වයසට යනවා ඕක අපේ හැටි. අපි අද ඉන්නවා හෙට නැහැ. ධර්මයේ හිම නැහැ. එනිසා ඔබ දැන් මේකෙදි පිංගුතුනි දුවන එක නවත්තන්න. කොයිද පිංගුතුනි දුවන්නේ කියලා නෙහෙව්වේ. දැන් නවත්තන්න. නැවතිලා මේ දේශනාව හොඳට අහන්න. අහලා මේකේ තියෙන එක කල්පනා කරන්න. කල්පනා කරලා කියන කරුණු වටහා ගන්න. වටහා ගන්න කරුණු නැවත නැවත කල්පනා කරන්න. කල්පනා කර නැවත නැවත පිරික්සන්න. සිත තුළ භාවනාවට ගන්න. නැවත දේශනාව අහන්න. නැවත පිරික්සන්න. ක්‍රමානුකූලව මනස මේකට අවදි කරන්න. පැහැදිලිද මේක මම කියන්න ඕනේ. මොකද මේ දැන් මෙතන ඉන්න තැන අපි ලේසි පහසු තැනක් නෙවෙයි. දැන් අපි ඉන්නේ ඇත්තට පටිච්ච කංකා විතරණ විසුද්ධිය සැක දුරු කරන තැන. දැන් මේ සැක දුරු කරන තැන ඇත්තටම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන කල්පනා කරාම පහළ වෙනවා. ඒතර මේ විසුද්ධිය ස්ථීර එකක් නෙමෙයි. අන්න ඒක මතක තියාගන්න. මේ විසුද්ධිය දැන් මේ මෙතනින් ඇති වෙන විසුද්ධිය ස්ථීර නැහැ. බොරුවට රැවටෙන්න එපා. ස්ථීර නැත. අසප්පාය පුද්ගල සේවනය බලන්න රේරුකාංශන්සේගේ පොතේ තියෙනවා මේක ලියලා පැහැදිලිවම. මෙන්න මේවා නිසා මේවා යන්න පුළුවන්. මේ විසුද්ධිය ස්ථීර නැහැ. මෙන්න මේ හේතු නිසා. එකක් අසප්පාය පුද්ගල සේවනය. අසප්පාය පුද්ගල සේවනය. මේක තමයි එකක්. මේක ප්‍රධානම එක. කියන්නේ ඔබට පුළුවන්කම තියෙන්න එපැයි සාමාන්‍ය ජීවිතයේ ඉද්දී දැන් ditthi visuddhiyat ඇති කරන්න තියෙන්නේ. ditthi visuddhiyai කාංකා විතරණ විසුද්ධියයි කියන මේ සිහිය ජීවත් වෙන්න පුළුවන් වෙන්න එපැයි. මේක ඕනවට වඩා ඉපිලි උඩින් ගියොත් ඒතර මම මේ හරි පරිස්සම වචන පාවිච්චි කරන්න පුළුවන් මොකද දන්නවද මම කැමති නෑ ඔය පිංගුතුල්ලා හිතක් හිතනවට. කියන්නේ මේ ධර්මයට පහදින්න තියෙන ධර්මයක් නේ. මේ පහදින්න තියෙන ධර්මය අවබෝධ වෙන්නේ පැහැදීමෙන් ශ්‍රවණය කරොත්. ඒතර මේ අසප්පාය පුද්ගල සේවනය කියන එකට අයිති වෙන්න පුළුවන් ඔබව ලෝකයේ මුලා කරන ඕන කෙනෙක්. ලෝක කියන්නේ සත්ව සංඥාවෙන් කතා කරන මිනිස්සු. අල්ලාප සල්ලාපේ යෙදෙන මිනිස්සු. ඒගොල්ලෝ දුරු කරන්නේ. ඒගොල්ලෝ අසප්පාය පුද්ගල සේවන අල්ලාප සල්ලාප. ඔබ විශ්වාස කරන්න ditthi visuddhiය උපදවගෙන හිටියත් මේ අල්ලාප සල්ලාප වල යෙදීම් සත්ව පුද්ගල සංඥාවේ මුලා කිරීම නිසා මේවා නැති වෙන්න පුළුවන්. එතකොට හිතන්න එපා මේ විසුද්ධිය ඉපදිලා නැහැ කියලා. ඒ කියන්නේ අපි නිවන් දකින්නකම් මාර්ගඵලයකටපත් වෙනකම් මේවා ඇති වෙනව නැති වෙනව කෙලස් පොඩ යට වෙන එකනේ වෙන්නේ. නමුත් මේක තියාගැනීමේ පහසුව නැති වෙනවා මෙන්න මේ අසප්පාය පුද්ගල සේවනයේ. එතකොට ඔබ සමත භාවනාවන් මේත් එක්කම දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා නෑ මෙහිමයි සමත පූර්වාංග විපස්සනාව හොඳයි අරකයි මේකයි කියලා ඔබේ මනස වෙනස් කරනවා. ඒකත් අසප්පාය පුද්ගල සේවනයක්. නිවන් මගින් අයින් වෙනවා. මේ වෙන පාරක්. මේක යන්න පුළුවන් මේක වෙන පාරක්. හැබැයි ඔබ මේ එන මාර්ගෙන් අයින් වෙනවා. දැන් මේ දුවන එක නවත්තන් කියන දේ අහගන්න. ඒකයි කරන්න ඕනේ. කියන දේ අහගන්න. පින්වත්නි මම ඔබට පොරොන්දු වෙනවා මේ ගමන පටන් ගන්න කලින් මම ඔබට පොරොන්දු වුණානේ ඔබ මම මේකේ මග නවත්තන්නේ නැහැ කියලා. හැබැයි එක දෙයක් තමයි ඔබ මේ ගමන අකණ්ඩ වෙන එක. ඔබ මේක අකණ්ඩව පුහුණු කරොත් ඔබ විශ්වාස කරන ශ්‍රාවකයෝ ඉන්නවා දේශනා ශ්‍රවණය කරන මේ ගමන පුරුදු කරන. මගේ සයින්සලා ඉන්න මේ භාවනා වඩන. නාසලට වරදක් වෙලා නැහැ. නාසලට වරදක් කියලා නේ මේ කියන තැන් ස්පර්ශ කරගෙන නාසල වාසය කරනවා මේ හැම දෙයක්ම Taman තුලින් අත්දැකීමින් අත්විඳින්න අවබෝධ කරගනිමින්. ප්‍රවේශමෙන් එන්න මෙන්න මේක අසප්පාය පුද්ගල සේවනද මේකෙදි මෙන්න මේ අල්ලාප සල්ලාප යෙදී ඉන්න අය විහිළු තහලුවෙන් කල් ගෙවන අය තමන්ගේ භාවනා මනසිකාරයට හානි පමුණවන අය
තමන් භාවනා කරලා නැගිටලා ලෝකෙට ගියාට පස්සේ ඔක්කොම අමතක වෙලා සාමාන්‍ය අන්ධ බාල පෘථග්ජනෙක් වගේ අපිට ඉන්න බෑ. අපිට ලෝකෙ පොඩි දැක්මක් තිබෙනවා. මම මෙතන ඉඳන් එහා පැත්තේ සයින්හාසයේ කුටියට ගියත් මගේ ඔළුවේ වැඩ කරනවා මේ ධර්මතාවය පිළිබඳව ධර්ම කාරණාව. මේක මේ සත්‍ය කතාවක්. මෙතන ඉඳන් මම මේ පොඩි සයින්හාසයේ කුටියට ගියා පොතක් ඉල්ලන් එන්න. ඒ අනාතරතර මට කල්පනා වුණේ මේ ධර්මතා මනසිකාරය කියන එක දිගටම චිත්තචෛතසිකයේ ධර්මතා පිළිබඳව නිරායාසයෙන් කල්පනා වෙනවා. කල්පනා වෙනකොට මම කල්පනා කළා සාමාන්‍ය මිනිස්සෙක් මේ ගමන ගියා නම් කොච්චර කෙලස් ධර්ම උපදවනවා කියලා. ඇයි අලි ඉන්නවා කොටි ඉන්නවා ලස්සු. ඒව බල සත්තු බල පොකුණු බල මල් බල අර පොකුණේ මල් තියෙනවා. ඇත්තටම එහෙම ගානක්වත් නේ යන ගමන අපිට වැඩක් කරගෙන යන්න පුළුවන්. මොකද මේ අසප්පාය පුද්ගල සේවනය කියන එක දුරු කරන්න සප්පාය ධර්මකාරණා සප්පාය පුද්ගල සේවනතා සප්පාය සෙනසුන් සප්පාය ආහාර මේ හැමදේම අපිට සප්පාය විදියට තියෙනවා. මේක ඔබට තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේකත් එක්ක අපි යනවා අපේ භාවනාව ඉතුරු ටිකට. පින්වත්නි දැන් ඔබට තේරෙනවා මම ඔබට කියලා දෙන්න පොඩි කාරණාවක් ඇත්තටම මේ. දැන් මගේ පින්තුල නිකන් හිතන්න අපි පටිච්චසමුප්පාද භාවනා ක්‍රමය ගත්තා. චතුරාර්ය සත්‍ය ධර්මයේ නොදැනීම නැත්නම් අවිද්‍යාව නිසා සංකාර නැත්නම් පින්පව් සිදු වෙනවා. අපි එහෙම ගමු. අපි ලේසියෙන් ගමු අවිද්‍යාව නිසා උන් අපි ඉගෙන ගත්ත දේ අවිද්‍යාව නිසා පින්පව් සිදු වේ. පින්පව්. ඉතින් මේ පින්පව් අතීත જાතිය ඇති වෙච්ච පින්පව් නිසා අපි ආයිගම අතීත જાතිය ඇති වෙච්ච පින්පව් නිසා වර්තමාන භවයේ වර්තමාන ප්‍රතිසන්දිය ආවා. හරිද? අපි ගියාත්මේ කරපු අපේ පින්පව් නිසා තමයි වර්තමාන ප්‍රතිසන්දිය අපිට ලැබෙන්නේ. කම්ම භව පච්චා ජාතිනේ. කම්ම භව පච්චා ජාති. භව පච්චා ජාති. මේක තියෙන්නේ සංකාර පච්චා විඥානං කියන කැලේ. කියන්නේ අතීතයට අයිති කොටස්. ඒ පෙර භවයේ අපි පින්පව් කරේ අවිද්‍යාව නිසා. නිසා මේක අපි තේරුම් ගන්න ඕනේ. හරි? ප්‍රතිසන්දිය ලැබුවා. වර්තමාන ප්‍රතිසන්දිය නිසා අපිට ඇති වුණා නාම රූප ධර්මතා. නාම රූප. එතනින් පස්සේ සලායතන මම අකුර විතරක් ලියන්නම්. සලායතන වලට පස්සට වේදනා. ඔන්න වේදනාව. හරිද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා. මේ වේදනාව නිසා ඔන්න වර්තමාන හේතුව සකස් කරා තණ්හාව. ඔන්න තණ්හා උපාදානයකට ගියා. උපාදානය නිසා ආයි කර්ම රැස් කරා. ඕකනේ චක්‍රේ. ඒ කර්ම නිසා ආයි જાතියකට යනවා. ඔන්න සසර. දැන් මේ ඉන්නේ වර්තමාන භවය. මෙතන ඉඳන් මෙතනට. ඔතෙන්ද වර්තමාන භවය. මෙතන අතීත භවය. මම රතු පාටින් අඳින්න. මෙතන අතීත භවය. ඒ කියන්නේ ගියාත්මේ අපි කරපු අවිද්‍යාව නිසා අපි සංස්කාර රැස් කිරීම. එතකොට මේ තියෙන්නේ ඊළඟ භවය. තාම ඇවිල්ලා නැහැ අනාගතයි. මේ තියෙන්නේ මේ වෙලාවේ තණ්හා කර උපාදාන කර ගොඩනගා ගන්න කර්ම හේතු අලුතෙන් හදන හේතු. මේ හේතු ටික හැදෙන්නේ හේතුනේ මෙන්න මේ දැන් මේ වෙනකොට පහළ වෙලා තියෙන මෙන්න මේ සෙට් එක නිසා. මෙන්න මේ ටික නිසා. ඔන්න තේරුම් ගන්නකෝ වැඩි. මේ අතීත ටික මේකෙන් වර්තමානයක් ආවා. වර්තමානයේ විපාක. ඒ විපාක නිසා වර්තමානයේ අපි හේතු හැදුවා. මේ ඵල නිසා හේතු හැදුවා. හේතු නිසා ආපහු ඵලයක් ඇති වෙනවා. හේතුව නිසා ඵලයකුත් ඵලය නිසා වර්තමාන හේතුවකුත් ඒ වර්තමාන හේතුව නිසා අනාගත જાතියකුත් නැවත සැරයක් අපිට හට ගන්නවා. දැන් මේකදී අපි තේරුම් ගත යුත්තක් තියෙනවා. අන්න ඒක මම කියලා දෙන්න යන්නේ මේ. මේ තේරුම් ගත යුත්තේ තමයි ඔයගලන්ට තේරෙනවද? දැන් අර ඔයගොල්ලෝ කලින් හිතුවනේ ඔයගොල්ලෝ මේ කලින් පැත්ත ඉගෙන ගත්තනේ මේ ලෝකයේ සත්පුද්ගල භාවයක් නැති අපි මේ ලෝකය කියලා පනවගෙන ඉන්න කෙනා
සත්පුද්ගල භාවයක් නැති අපි නිකන් කොහොම අඳිමු. ඔහොම ඉන්න කෙනා නාම රූප දෙයක් කියලා. නාම සහ රූප කියලා. දැන් අපි මේ හැම මෙයාගාව තියෙන හැම රූප කොටසක්ම කල්පනා කරලා බැලුවා නේද? මේ හැම රූප කොටසක්ම කල්පනා කරලා බැලුවා නේද? මේ වගේ සත්පුද්ගල භාවයක් පනවන්න පුළුවන්ද කියලාද? රූප නම් අපිට කොහොමත් පැහැදිලි. මේ කතාව අපිට කොහොමත් පැහැදිලි. රූපවල සත්පුද්ගල භාවයක් නැහැ. දැන් නාම කියන එකත් එක්ක තමයි මේ ටික බැඳෙන්නේ. නාමත් එක්ක මේ අර ඉස්සරහා ටික බැඳෙනවා. එහා පැත්තේ තියෙන ටික. අපි යන් මේ පැත්තට මෙන්න මෙයා බැඳෙනවා. රූපත් බැඳෙනවා. දැන් නාම ධර්මතාවය කියන්නේ සිත සහ චෛතසික. චිත්ත චෛතසික. අපිට තේරුම් ගත්ත නේද අපි දැන් භාවනාව වැටිලා නම් කරුණාකරලා ආයි ගිහලා කල්පනා කරලා. හැබැයි අපි තේරුම් ගත්තා චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඤ්ඤාණං. ඇහත් රූපයත් ගැටුණාම සිත ඇති වෙනවා හැර මම ඇති කරන හිතකුත් නැහැ. මට හිත මගේ කන්ට්‍රෝල් ඇත්තටම කියනවා නම් පිඟුනි හිත අපේ පාලනේ නැහැ. යත්ත කාම නිපාතිනෝ. මේ හිත කියන එක යා කැමැති තැන්වල වැටෙනවා. මතක තියාගන්න මේ හිතට උස කොට කළු සුදු ભેද නැහැ. මේ හිත ගන්න කැමැති කොයි අරමුණද මේ හිතේ අරමුණ ගන්නවා. ඒක සාධාරණීකරණය කරනවා. ඒක දුරු කරන්න ඕනේ හිතින් නෙමෙයි. කියන්නේ හිත කියන එක දුරක්කම් දුන්නිවාරයන් අන්න කියලා. දුරක්කම් මේක රකින්න බෑ දුන්නිවාරය මේක වළක්වන්න අමාරුයි. ඒ නිසා මේක උජුං කරෝති මේ දාවි. පඬිතයා මේක කෙලින් කරන්න ඕනේ. කොහොමද? අතින් නෙමෙයි. හිතන්න මට පැවිද්දෙන් යන්න හිතුණා කියලා. මට පැවිද්දෙන් යන්න හිතුණොත් දැන් මගේ හිතට උපරිම සාධාරණීකරණය වෙන දේවල් එනවා. ඒක තමයි හිතේ ස්වභාවය. කියන්නේ හිතට සාධාරණීකරණ මම මේවයි දැන් මම ගොඩ කාලයක් පැවිද්ද හිටියා. දැන් මම කරන්න ඕනේ දේවල් කරා. දැන් මෙතනින් එහාට මම පැවිද්ද ඉඳලා අර්ථයක් නැහැ. දැන් මම වයසයි අම්මට සලකන්න ඕනේ. අරකද මේකද මොකක් කර කින්ද මන්ද කියලා මගේ හිතට එන්න පුළුවන් යම් සිතවිල්ල. දැන් මට මේක වළක්වන්න හිතට බෑ. හිත මේ වෙලාවේ ඒක සාධාරණීකරණය කරනවා. කියන්නේ මට මගේ හිත හදන්න බෑ පිංගුතුනි. මට පුළුවන් මේ හිතට ඉන්පුට් එකක් දාන්න. උජුං කරෝති මේ දාවි. කොයි විදිහටද? උසුකාරෝව තේජනං. හරියට ඊතල හදන වැද්දෙක් කැලයට ගිහිල්ලා ගහක් කපාගෙන ඒ ගහේ පොතු ඇරලා ඊතලයක් හදලා උල් හදලා ඊතලයක් හදන්න යම්සේද ක්‍රමානුකූලව කැලයකට පැනලා මේ හිතට ආදීන වානිසංශ පෙන්නලා සම්බාධෝ යම් ගරාවාසෝ කියලා පෙන්නලා අබ්බෝකාසෝ පබ්බජ්ජ පැවිද්ද කියන්නේ ආකාශයක් වගේ එකක් කියලා පෙන්නලා අල්පේච්ඡතා සල්ලේක පවිවේකතා මේ වගේ ಗುಣ පැවිද්ද ඇතුලේ පෙන්නලා මෙන්න මම මගේ හිතට ඉන්පුට් එකක් දැම්මොත් හිතේට අනුරූපීව පැවිද්දේ මාව අලෝලා රඳවනවා. එතකොට මම මේ සරල කතාවක් කිව්වේ. එහෙනම් මේ හිත කියන එක අපිට කන්ට්‍රෝල් නැහැ. කවුරු හරි කිව්වොත් ඔයා දුක් වෙන්නේ නැතුව ඉන්න කියලා මට දුක් වෙන්නේ නැතුව ඉන්න බෑ. කාරණා සකස් වෙලා නම් දුක හිතන අපි කියනවා මම ඉතින් හිතලා හඬනවා නෙමෙයි මට ඇඬෙනවනේ. කවුරු හරි කියනවා ඕක ගැන හිතන්න එපා දැන් ඒක ඉවරයි. ඔයා කිව්වට මට හිතෙනවා නම් මම මොකද කරන්නේ? මම හිතනවනේ මට හිතෙනවා. ඇත්තටම හිත මම නෙවෙයිනේ මගේ හිත කියනවා මිසක් අපි හිතට කියන්නේ මගේ හිත. මම හිත නෙමෙයි. ඒතරේ මම කියලා අපි පණවන් ඉන්නේ මෙන්න මේ දෙන්නගේ එකතුවකට. මෙයාට. අපි මම කියලා පණවන් ඉන්නේ මෙයාට. හැබැයි මේ දෙන්නගේ ක්‍රියාකාරීත්වයක් විතරයි මෙතන තියෙන්නේ කියන එක අපිට අමතක වෙනවා. ඒ නිසා අපි මේ හිත කියන්නේ සත්පුද්ගලාත්ම භාවයෙන් අරගෙන මම හිතනවා. මම මේ හිතන ගමන් ඉන්නේ. I am thinking මම හිතන ගමන් ඉන්නේ. මම හිතන ගමන් නෙමෙයි ඇත්තටම. මට හිතෙන ගමන්. අන්න එහෙමයි කියන්න ඕනේ. මට මේ හිතෙනවා. මට හිතුණානේ දෙන්න එකක්. එහෙම කියන්නේ I felt like punching. මට හිතුණානේ ගහන්න එකක්. අපිට කියන්න පුළුවන් එහෙම. මට හිතුණා. මම හිතුවා ගහන්න. හැබැයි ඕක වර්තමානයේට දාද්දි අපි හැමතිස්සෙම කියනවා මට දෙන්න හිතෙනවා දෙකක්. එහෙම කියන්නේ නැද්ද? මට දැන් දෙකක් දෙන්න හිතෙනවා කියනවා. කියන්නේ මට ඒත් ගැන හිතෙනවා කියලානේ ඇත්ත කතාව. දැන් මට හිතෙනවා කියලානේ කියන්නේ. මට හිතෙනවා මම හිතුවා මට හිතුණා. අර මම හිතුවා කියන කෑල්ලත් අපිට ඔයස් එනවා. ඒකට කියනවා සත්පුද්ගල සංඥා පටව ගැනීම. හැබැයි මම හිතුවේ නෑ අපරාධෙ මට ඒ වෙලාවේ මෙහෙම හිතුණා
කියන්නේ තේරෙනවද? හේතු සකස් වූ කල ඵලය ඇති වෙනවා පමණි. ඒකක උජුං කරෝති මේදාව. ඒක අතින් කෙලින් කරන්න බෑ. ඒක කෙලින් කරන්න ඕනේ ප්‍රඥාවෙන්. උදාහරණයක් ඔයගොල්ලෝ උඩගුයි නම්, ඔයගොල්ලෝ අධික මාන්නක්කාරයි නම්, ඔන්න අහගන්න කතාව. ඔයගොල්ලෝ අධික මාන්නක්කාරයි නම් මේ යෝගාවචරයට කියනවා ධම්මවිචය සම්බොජ්ජංගේ වඩන්න එපා. අධික මාන්නක්කාරයි නම්. ඇයි එහෙම කියන්නේ? මොකද මේ මාන්නේ ධර්ම කාරණත් එක්ක මේ මාන්නේ තව වැඩි වෙන්න පුළුවන්. ඒ අධික උඩගු බව නම් ඔයගොල්ලෝ වඩන්න පස්සද්ධිය කියන එක. අන්නේ පස්සද්ධිය වඩනකොට අර උඩගු බව නැති වෙලා යන්න පුළුවන්. අන්න ඒක ප්‍රඥාවෙන් කැලින් කරන්න ඕන එක. ඒ ප්‍රඥාවෙන් කැලින් කරන්න ඕන එක. මට කියන්න උඹනා උනේ මේ නාම ධර්මතා කියන්නේ පිටුදුනේ සත්ත්ව පුද්ගල ශූන්‍ය දේවල් කියන එක අපි භාවනාවෙන් ඉගෙන ගත්ත අය ශූන්‍යයි. මොකෙන්ද ශූන්‍ය? සත්ත්ව පුද්ගල ශූන්‍යයි. අන්න ඒක වැදගත්. සත්ත්ව පුද්ගල ශූන්‍යයි. ඔන්න. සත්ත්ව පුද්ගල ශූන්‍යයි. වෙන මොකක්වත් නෙමෙයි. ශූන්‍ය කියන්නේ මුකුත් නෑ නෙමෙයි. සත්වයක් පැනවිය නොහැකි. නිස්සත්ත්ව, නිජ්ජීවෝ, එනිසා ශූන්‍යෝ, ශූන්‍යයි. මේ සත්ත්ව පුද්ගල ශූන්‍ය සිත ඔන්න සත්ත්ව පුද්ගල ශූන්‍ය සිත මරුණට පස්සේ ඔන්න ගිහලා මරණාසන්න චිත්ත වීතිය මැරෙනවා. ඔන්න චුතිය වුණා. මේ චුතිය අලුත් භවයකට පමුණුවන්නේ කවුද? සමයින් අපි ඒක හරියට මැන්දොත් ඇත්තටම අපිට අඳින්න පුළුවන් මෙහෙම නෙමෙයි. ඕක අඳිනවා නම් මෙහෙම තමයි ඕක පොඩ එන්න ඕනේ. මොකද මේ කර්මය එන්නේ මෙහෙම. නමුත් මේ හිතේ සම්මුති අර්ථය පෙන්වන්න දැන් මේ චුතිහිත කියන්නේ මේ භවය කියන්නේ මේක තමයි අරගෙන යන්නේ මෙතනට. නමුත් සම්මුති අර්ථයේ මේ චුතියෙන් පස්සේ ආයි මෙතනට කවුරු හරි ගෙනියනවනේ. කවුරු හරි ගෙනියනවනේ. ඒ ගෙනියන්නේ කවුද? අනේ යන ක්‍රියාපටිපාටිය මොකක්ද? අන්න ඒක අපි තේරුම් ගන්න බෑ. ඔය භවයෙන් භවයට අපි යන්නේ කොහොමද? සංසාර චක්‍රේ. කන්දානංච පටිපාටි ධාතු ආයතනානි චබ්බෝචින්නම්. මෙන්න මේක තේරුම් ගැනීමට කියන කාංකා විතරණ විසුද්ධිය කියලා. කියන්නේ සැක දුරු කරනවා. කියන්නේ සත්වය නැවත උපදිනවා. ඒ උපද්දවන්නේ දෙවි කෙනෙක් නෙමෙයි. මාරයෙක් නෙමෙයි, බ්‍රහ්මයෙක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ ආයි ඉපැද්දුවා නෙමෙයි. ඒ උපද්දවන්නේ සිස්ටම් එක තමයි මෙති. මෙන්න ඉපදුනේ මොකක් නිසාද? ඉපදුනේ පෙර ජීවිතේ කරපු කර්ම නිසා. කර්ම කරේ අවිද්‍යාව නිසා. පින්වතුනි මේ අවිද්‍යාව කියන්නේ අවිද්‍යාව දන්නේ නැහැ. ආගන්න අවිද්‍යාව දන්නේ නැහැ මම අවිද්‍යාව කියලා. මේ වෙලාවේ හිතේ අවිද්‍යාව කියනවා කියලා හිත දන්නෙත් නැහැ. අවිද්‍යාව දන්නෙත් නැහැ මම ඉන්නවා අහවලාගේ හිතේ කියලා. හිතන්නකො කාගේ හරි හිතේ සුනිල් කියලා කෙනෙක් ඉන්නවා. සුනිල්ගේ හිතේ අවිද්‍යාව තියෙනවා. ඒතර අවිද්‍යාවනේ හිතලා බලලා මම මේ සුනිල්ගේ හිතේ ඇති වෙන්න ඕනේ නැහැ. ලෝකයේ පිළිබඳව නොදැනීමට නිසියාකාර නොදැනීමට කියනවා අවිද්‍යාව කියලා. ඒක ඇවිල්ලා සත්පුද්ගල භවයක් නෙමෙයි. ඒක ඇවිල්ලා නිකන් ධර්මතා ස්වභාවයක්. නිකන් ධර්මතා ස්වභාවය. පටිච්චසමුප්පන්න ධර්මතාවය. ඒතර ඒක බුදුරණන් වහන්සේ ඉපදුනත් නැතත් ලෝක සත්වයා තුල පහළ වෙන එකක්. ඒ අවිද්‍යාව නිසා සත්වයන් නොදැනුවත්වම කර්ම රැස් කරනවා. එතකොට ඒ කර්ම හිතලා රැස් කරනවා නෙමෙයි කර්ම රැස් වෙනවා. හිතගෙන හිටියත් කර්ම රැස් වෙනවා. අයියෝ මට පව් පිරෙනවද දන්නේ නැහැ. අපි කියන්නේ. එතකොට එහෙම වුණාට පස්සේ සත්වය ආපහු උපදිනවා. ඔය ඒක නවත්තන්න කාටවත් බෑ. ඒතර මේ සත්වය ඇත්තටම පින්වතුනි අවිද්‍යාව කියන දේ මූලික වශයෙන් උපකාර වෙලා හේතු වෙලා ප්‍රත්‍ය වෙලා කුසල කර්මයට නම් ආලම්බන වශයෙන් ප්‍රත්‍ය වෙනවා. උපනිශ්‍රේ වශයෙන් ප්‍රත්‍ය වෙනවා. හේතු වශයෙන් ප්‍රත්‍ය වෙන්නේ කුසල කර්මයකට. ඒතර අවිද්‍යාව උපනිශ්‍රේ වෙලා අවිද්‍යාව හේතු වෙලා අවිද්‍යාව උපකාර වෙලා අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා අවිද්‍යාව පච්චය ප්‍රත්‍ය වෙලා සංස්කාර ඇති වෙනවා. මිසක් අපි ඇති කරනව නෙමෙයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕනේ. සංස්කාර නිසා විඤ්ඤාණ ඇති වුණා මිසක් අපි ඇති කරා නෙමෙයි. අපි බලහත්කාරයෙන් ගිහලා අහවල් තැන ඉපදුනා කියලා අපිට උපදින්න බෑ. උපදින්න එහෙම බෑ. එතකොට මේ භාවනාව ඉවර කරන්න යන්නේ කියලා දීලා ඊළඟට අපිට රහ කෑල්ලකට යන්න තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ මගේ රත්තරන් පින්වතුනි මේක එක කොටසක්. මේක මේ විදිහට තේරුම් ගැනීම එක ක්‍රමවේදයක්. පටිච්චසමුප්පාදයේ තේරුම් ගැනීම. කොහොමද? මේක පහළ වෙන ආකාරය. මේක පහළ වෙන ආකාරය නිසා අද භාවනාවට ඉඳගෙන හොඳට මේක කල්පනා කරන්න. මේ සත්වයාගේ සසර යන්නේ මෙහෙමයි. එතකොට මේක කොයිම වෙලේකවත් මේ දුක්ඛස්කන්ධය නැත්නම් ජාතිය කියන එක පහළ වෙන සිස්ටම් එක මේක. ඒව මේ තස්ස කේවලස්ස
දුක්ඛක්ඛන්දස්ස. එහෙම කියනවනේ. මේව තමයි මේ සමස්ත දුකම පහළ වෙන්නේ. මේ යන සිස්ටම් එක තේරුම් ගැනීම පළවෙනි දේ. සිස්ටම්. ඒකට තමයි අර කාරණා ගොඩක් කියලා දුන්නේ. දැන් මේ සිස්ටම් එක අසාධාරණයි කියලානේ අපි හොයන්න යන්නේ. අන්න ඒකයි වටින්නේ. මේ සිස්ටම් එක අවබෝධ කරගන්න නෙමෙයි යන්නේ. මේ සිස්ටම් එක අසාධාරණයි කියලා අවබෝධ කරගන්න. මොකද මේකේ අසාධාරණේ අවබෝධ කරොත් තමයි අපිට මුංචිතු කම්මිතාවය මිදෙන්න හිතෙන්නේ. මිදුනොත් තමයි ඊතර වෙන්නේ. මේ සිස්ටම් එක හොයන්න ගියොත් මේක ඇතුලේ අපිට අතරමං වෙන්න වෙනවා. මේ සිස්ටම් එක හොයන්න ගියොත් මේ සිස්ටම් එකෙන් ඊතර වෙන්න සිස්ටම් එක අසාධාරණයි කියලා විතරයි තේරුම් ගන්න ඕනේ. එහෙනම් අසාධාරණයි කියලා තේරුම් ගන්න නම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මේ ආකාරය කියලා පළවෙනියටම දැනගන්න. ඒක තමයි ඕගලන්ගේ කාංකා විතරණ විසුද්ධියේ පළවෙනි භාවනා ක්‍රමය. මොකද්ද? සිස්ටම් එක තේරුම් ගැනීම. මේකට මම භාවනා වාක්‍යයක් කලින් එව්වා ගෲප් එකට. ඔන්න මම අද ආපහු ඒක එවන්නම්. ඒක කියවලා බලනකොට ඔයගලන්ට මේ වැඩේ තේරෙනවා. ඉතින් මේක තේරෙන්නේ නැති අයට මම තව භාවනා වාක්‍යයක් එවන්නම්. ඒ දෙකම කල්පනා කරාම ඕක තව තේරෙනවා. තව භාවනා වාක්‍යයක් එවන්නම්. ඊළඟට තව වැදගත් එකක් තියෙනවා. මේකේ අනාත්ම ස්වභාවයත් අපි තේරුම් ගන්න. සත්පුද්ගල ශූන්‍ය ස්වභාවය. දැන් සංස්කාර උපදවන්න කැමති ස්වභාවයක් අවිද්‍යාවේ නැහැ. මේක වැදගත්. අවිද්‍යාවට ඕනේ සංස්කාර උපදවන්න. සංකාර දන්නෙත් නෑ මා උපද්දවන්නේ අවිද්‍යාව නිසා කියලා. අවිද්‍යාව ඇති වුණාට පස්සේ සංකාර උපදිනවා. ඒත් ප්‍රතිසන්දි විඥාණයට මේ දැන් අපි මේක කිව්වා වගේ මේ ටිකක් දුවනවා අපි එකතු. හරිද? මේ විදිහට තේරුම් ගන්න මේක. දැන් සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවේ නැහැ. ඒක තමයි පළවෙනි එක. තමන් නිසා සංස්කාර උපදිනවා කියලා අවිද්‍යාව දන්නෙත් නැහැ. මේක උපදවන ස්වභාවයක් මෙයාගේ නැහැ. මෙයා නිසා මෙයා උපදවනවා කියලා මෙයා දන්නෙත් නැහැ. මේවටත් එහෙම තමයි. මෙයා උපදවන ස්වභාවයක් උපදවන්න ඕනි කියලා එකක් මෙයාට නැහැ. මෙයා නිසා මෙයා උපදවනවා කියලා මෙයා දන්නෙත් නැහැ. මෙයා දන්නෙත් නැහැ. ඒවා නිකන් ධර්මතා. මේක මේ මුළු රටාවටම මෙහිමයි පිටුතුනි. මම මේකටත් භාවනා වාක්‍යයක් අද දාන්නම්. භාවනා වාක්‍ය තුනක් දානවා මම. ආපහු. පිටුතුනි මේ පටිච්ච සමුප්පාද චක්‍රයත් අපි තේරුම් ගන්න ඕනේ. මේ පටිච්ච සමුප්පාද චක්‍රය ලෝකේ හැමදාම තියෙන එකක්. උප්පාදෝවා තථාගතානං අනුප්පාදෝවා තථාගතානං. බුදුවරු ඉපදුනත් නැතත් මේ ලෝකේ තියෙන ධර්මතාවය. බුදුවරු මොකද කරන්නේ? තන් තථාගතෝ අபிසම්බුඤ්ජති. ඒක බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරනවා. අபிසමේති. නිකන් අවබෝධ නෙමෙයි මනවින් අවබෝධ කරනවා. අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා අවබෝධ කරගෙන මනවින් අවබෝධ කරගෙන පඤ්ඤපේති පනවනවා. පට්ඨපේති සත්‍යයක පිහිටවනවා. විවරති විවර කරලා පෙන්නනවා. විභජති බෙදා පෙන්නන. උත්තානි කරෝති උපමා දක්ව එලි කරනවා. තව වරක් කියූ දේ වටලා නැවත කියනවා. වරක් පැහැදිලි කරදී උපමා දක්වමින් නැවත පැහැදිලි කරනවා. ඒකට කියන උත්තානි කරෝති. එතකොට ප්‍රඥාවන්තයෝ මොකද කරන්නේ? ඔන්න ආය අනිත් තව සූත්‍රයකට සම්බන්ධ වෙනවා මේක. ප්‍රඥාවන්තයෝ අත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිතං අත්ථීති වදාමි. නත්ති සම්මතං ලෝකේ පණ්ඩිතානං අහම් පිතං නත්ථීති වදාමි. මම මේ චක්‍රය ඇතයි කියලා කියන්නේ ලෝක සම්මයික ලෝකේ පවතින එකක් නිසා. ඒතර මම මෙච්චර කියනකොට සත්‍යයක තේරුම් ගන්න නැත්තම් මම මොනා කරන්නද? කම්හං දල්හං කර්මයේ දැඩි. කිංති කරෝ මම මොනා කරන්නද? ඔච්චර මේ බුද්ධ දර්ශනේ. මේක රණ්ඩු වෙන්න ඕන එකක් නෙමෙයි. වටහා ගන්න ඕන එකක්. මම මේ භාවනා වාක්‍ය දෙකම එවන්නම්. මේ භාවනා වාක්‍ය දෙකකින් පස්සේ ඔබට තේරෙයි පටිච්චසමුප්පාද චක්‍රය කියන්නේ. මේක තේරෙනවා නම් විසුද්ධිය ඇති වෙලා. මේක තේරෙනවා නම් විසුද්ධිය ඇති වෙලා. ඒතකොට කෙනෙක්ට මේක අමතක වෙන්නත් පුළුවන්. මේ කාංකා විතරනේ විසුද්ධිය ඇති වුණාද නැද්ද කියලා හොයාගන්න ක්‍රමය. හැබැයි මේක ගැඹුරුයි. නැවත කල්පනා කරලා තමයි මේක වටහා ගන්න වෙන්නේ. නැවත කල්පනා කරලා තමයි මේක තේරුම් ගන්න වෙන්නේ. නැවත කල්පනා කිරීමෙන් අනතුරුව තමයි මේක අවබෝධයටපත් වුණාද නැද්ද කියන එක හොයාගන්න වෙන්නේ. විසුද්ධිය සම්පාදනය වෙන්නේ. පටිච්චසමුප්පාද ආකාර දෙක තුනකින් කල්පනා කරාට පස්සේ සත්‍යයට මේ විසුද්ධිය උපදිනවා. ඒතර තමන්ට විසුද්ධිය ඇති වුන්නේ නැහැ කියලා දැන් මේ කෙනෙක්ට එන්න පුළුවන් මානසික පසුබෑමක්. ඒකත් පෙන්වන්නම්කෝ. මානසික පසුබෑමක් එන්න පුළුවන්. අනේ මම මේකට සුදුසු නැද්ද දන්නේ. මට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැද්ද දන්නේ.
තමන් විසින් තමන්වම අවපීඩ නිවන් දකින්න පළවෙනි නුසුදුසුකම ඒක. එහෙම සිතවිල්ලක් ආවොත් එයා එතනින් හිර වෙනවා. ඔක්කොම එයාට මතු ලබන්න තියෙන සියලු ඥාන යාට ඉවරයි. ඔබ මේකට සුදුසුයි. මේ බණ ටික ඔබට ඇහෙන්නේ ඒ නිසා. ඔබ මේකට නුසුදුසුයි නම් ඔබට මේ බණ ඇහෙන්නේ නැහැ. මේ ලෝකේ ලක්ෂ කීයක් ඉන්නවද අපේ ලංකාව ඇතුලේ මේ වෙනකොට? සත්වයෝ කීයෙන් කී දෙනාටද මේ වැඩසටහනකට ඔබ මේකට සුදුසුයි. ඔබට මේක වැඩෙනවා. ඔබට මේක තේරෙනවා නම් ඔබ බය වෙන්න එපා. ඒ විසුද්ධිය සම්පාදනය වී අවසන් නිසා. මේවට මේ බය වෙන්න එපා පින්වතුනි. මේවට බය වෙන්නේ මේවා මේ සත්‍යයට වඩන්න තියෙන දේවල්. මිනිස්සු හිතන් ඉන්නේ මේවා මේ හීන ලෝකේ තියෙන ඒවා කියලා. නෑ මේවා මේ මිනිස්සුන්ට වැඩෙන දේවල්. ඔබ බය වෙන්න එපා. මේක එන්කරේජ් කරනවා නෙමෙයි. නමුත් මේ යථාර්ථය මේක වැඩෙනවා. බත් කාලා හැදිච්ච මිනිස්සෙක් නේ. මේක වැඩෙනවා. මේක තේරෙනවා ඕන කෙනෙක්ට. මේකට බය වෙන්න එපා. එකම දේ මේක ටක් ටක් ගාලා මේක අල්ලගන්න. මේකට යන්න. මේක අතපත ගන්න. තමන්ට වැටහුණයි කියන එක තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ අර මෝහනයක් නෙමෙයි නිකන් මට වැටහුණා කියලා මෝහනයක් නෙමෙයි. තමන්ට මේ පටිච්චසමුප්පාදය තේරෙනවා. අන්නේ තේරීමට කියනවා විසුද්ධිය කියලා. එහෙම නැතුව මොකද්ද වැටහින මිම්ම කියලා අහන්න එපා. තමන්ට මේ පටිච්චසමුප්පාදය තේරෙනවා. මේක එන්නේ මෙහෙම. මේක අනාත් මම මේ වෙන වාක්‍ය තුන තව ටිකකින් මේ වැඩසටහන ඉවර වෙලා විපස්සනා ගෲප් එකට කියවලා බලන්න. කතාව තේරෙනවා නම් විසුද්ධිය පහළ වෙනවා. එතකොට මේක ඇති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒවට බය වෙන්න එපා. වැරදිලාවත් ඔය කියන දිට්ඨි විසුද්ධිය හරි නාම රූප පරිච්ඡේද ඥානෙ ඒක හරි මේ කාංකා විතරණ විසුද්ධිය හරි නැති වුණොත් ඔබ මොකද දන්නවද කරන්න ඕනේ? ඔබ නැවත අර කරපු භාවනාව චුට්ටක් කල්පනා කරන්න. පොඩ්ඩක් කල්පනා කරලා ඔබට ටක් ගාලා මේක ආපහු මෙනෙහි වෙන්න පටන් ගන්නවා. ඕක තියෙනවා නම් අපිට ඊළඟට යන්න පුළුවන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය සඳහා වූ භාවනාව. අපි යන් ඕන දෙයක් වෙන්න. බය වෙන්න එපා. ඕන දෙයක් වෙන්න. කොහොමත් ඒ වගේදී මේව තව තේරෙන්න ගන්නවා. හරියට මම මේ කියපු භාවනාව කරා නම් මම ඔබට පොරොන්දු දෙනවා. ඔබ මේ සෑම විපස්සනා ඥානයක් දක්වාම එක්කන් යනවා. යන්න පුළුවන් පින්වතුනි. ඒකයි කියන්නේ යන්න පුළුවන්. නමුත් නිවැරදිව භාවනා කරන්න. කරා නම් ඔබට තේරෙයි තව ටික දවසකින් ඔබ කොහෙද ඉන්නේ කියලා. එකක් මේ ගුරුවරයෙක්ගේ ඇසුරකින් තොරව කිරීම එකක් හරිම භයානකයි. මේ වෙලාව අපි මාර්ගගතවනේ මේක කරන්නේ ඔන්ලයින්. ඒක නිසා අපි ෆිසිකලි භාවනා වැඩසටහන් දෙන්න. එතකොට ආවට පස්සේ අපිට පොඩ්ඩක් මේකට තව කරුණු වටහා දෙන්න පුළුවන්. මේකට අපි තව කරුණු කියනවා. කරුණු තව මේකට දෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා මේ පිළිබඳව. දෙක මේක කවලම් කරගත්තොත් ඇත්තටම කියනවනම් ආඩි 7 දෙනයි කැඳහැලිය වගේ කරගත්තොත් ඒත් ප්‍රශ්නයක්. කියන්නේ මේ භාවනාවට වෙන කරුණු දාගන්න එපා. අර හාමුදුරුවෝ කිව්වේ මේමයි මේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කමටහන් දෙන්නකම් බලන් ඉන්නවා සමහරව ඇවිල්ලා. එහෙම කරන්න එපා. කියන්නේ මේ කර්මස්ථානයේ භාග්‍යතුන් වහන්සේ කර්මස්ථානයේ මේක අරගෙන වඩන්න. බුදුරන් වහන්සේ ඇවිල්ලා දුන්නත් මේ ටික තමයි දෙන්න තියෙන්නේ. මේ අමුත්තක් මෙතනින් එහා එකක් නෑ සාසනේ. නිර්වාණයට යන පාර තමයි නාම රූප පරිච්ඡේද ඥාන රතවිනිත් සූත්‍රය ආරම්භ බලන්න. දිට්ඨි කාංකා විතරන මග්ගා මග්ග පටිපදා ඒව තමයි තියෙන්නේ. එතකොට තමන් සමහරව ඇටමාල අරගෙන අත ඉඳ ගන්නවා. නෑ මම මේ ඇටමාලයක් කතාවක් කියලා කියන්නේ මේ භාවනාවට ඔබ දන්න අනිත් දැනුම කවලම් කරගන්න එපා. මං ඔබ නම් අහන්න කියන කතාව මම ඔබ නම් මේ වෙලාවේ මං කරන්නේ ස්වාමීන් වහන්සේ කියන එක හොද්දට තේරුම් අරගෙන බණ ඇසීමටවත් තත්පර නොවි. අහගන්න හොඳට. බණ ඇසීමටවත් තත්පර නොවි. මේ මාර්ගය කල්පනා කරමින් වඩන එක. පුංගන්ද මේ අවස්ථාව ඔබට ආයි එන්නේ. මේ අවස්ථාවයි ඔබට එන්නේ. අතීතයේ සත්‍ය හිටියා කියලා අපි කොහොමද කියන්නේ? ඔන්න කිකිලිද බිත්තරේද? මේක අපි ගාව කිකිලි ගමු. අපි ගමු කිකිලි. ඔන්න කිකිලි ඉන්නවා. මොනවාද? කිකිලි. කිකිලි එන්න නම් බිත්තරයක් තියෙන්න ඕනේ. බිත්තරයක් දාන්න නම් කිකිලියෙක් ඉන්න ඕනේ. ආයි කිකිලි එන්න නම් බිත්තරයක් තියෙන්න ඕනේ. ආයි කිකිලියෙක් ඉන්න ඕනේ. ආයි බිත්තරයක් තියෙන්න ඕනේ. මේක ඉවරයක් නෑ. හරිද මේක ඉවරයක් නෑ. කිකිලිද බිත්තරේද කිකිලිද බිත්තර. ඊට පස්සේ අපේ චක්‍රය ගන්න අපේ චක්‍ර අපි කලින් අපි පටන් ගත්තේ කොයිද කියලා හොයමු සත්‍යය. ඔග නිකන් ඉන්නකම ලිස්ට් එක ලියලා බලන්න. අපෙන් අහන්න එපා අපේ මුල කොයිද කියලා. ඔයගොල්ලෝ ලියලා බලන්න. මොකෝ ඔයගලන් අපි ජනනය කරායේ ලෝකෙට. ඕගලන්ට ඕගලන්ගේ මහලවීමේ මුල හොයන්න ඕන. දැන් සමහරවන සත්‍යයේ මුල කොයිද? මං කියන්න හොයන විදිය. ගන්න කොලයක්. ලියන්න මම ඉන්න නම් අපේ තාත්තා ඉන්න ඕනේ. තාත්තා ඉන්න නම් තාත්තගේ තාත්තා ඉන්න ඕනේ.
එයා පහළ වෙන්න නම් එයාගේ තාත්තා මේ උපපාතික තාත්තා 100 කෙනෙක් නෑනේ පරම්පරාවේ. තව තාත්තෙක් ඉන්න මේ කිවරයක් නෑ පින්වතුනි. කෙලවරක් නෑ. සත්‍යයේ මුලක් කොයිද හොයන්නේ? අනමතග්ගෝ යං බික්කවේ සංසාර පුබ්බා කෝටින පඤ්ඤාය. పూర్ව කෙලවරක් පැනවෙන්නේ නෑ. පණවන්න බෑ නෙමෙයි. න පඤ්ඤායති. పూర్ව කෙලවරක් පණවන්න බෑ කිව්වේ නෑ බුදුහාමුදුරුවෝ. මොකද්ද කෙලවර? මේ චක්‍රය මොකද්ද කෙලවර? මේ ලංකාව පුරා දිගට ලිව්වත් මේ චක්‍රය ඉවර වෙන්නේ නැහැ. పూర్ව කෙලවරක් පැනවෙන්නේ නැහැ. පැනෙන්නේ. නොපැනේ. පැනවිය නොහැකි කිව්වේ නැහැ. නොපැනේ. පනවන්න නැහැ. අන්න චක්‍රයට එන අවිජ්ජා පත්‍ය සංඛාරා කියන. ඒකට ආපු ගම මගේ රත්තරන් පිංගුතුනි මේ පාර ප්‍රතිසන්දිය ගන්න පෙර භවයේ කර්ම තියෙන්න ඕනේ. ඒ කර්ම තියෙන්නේ පෙර භවයේ අවිද්‍යාව තියෙන්න ඕනේ. එහෙනම් අවිද්‍යාව රැස් කරා කියන්නේ එතන භවයක්. එතන භවයක්. එහෙනම් ඒ භවයට එන්න නම් ආයිත් පෙර ජීවිතේ සංකාර තියෙන්න ඕනේ. කර්ම. ආයි අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව රැස් කරන්න පුළුවන් භවයකදී. අවිද්‍යාව වෙන්න නම් ආයි කර්ම තියෙන්න ඕනේ. ආයි අවිද්‍යාව තියෙන්න ඕනේ. මේ චක්‍රේ කෙලවරක් නෑ. ඒ නිසා අපි අනිවාර්යෙන් පෙර භවවල ඉඳලා තමයි. ඒ කියන්නේ පෙර භව අවිද්‍යාව නැත්තම් කර්ම නෑනේ. කර්ම නැත්තම් ඉපදීමක් නෑනේ. අවිද්‍යාව තිබ්බ නිසා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. නම් පෙර භවයේ අපි හිටියා. දැනුත් ඉන්නවා. මේ චක්‍රය කැඩුවේ නැත්තම් මේ වෙලාවෙත් අවිද්‍යාව නිසා කර්ම රැස් කරොත් අනිවාර්යෙන් ඊළඟ භවයේ ප්‍රතිසන්දියකට යනවා. ඒක නවත්තන්න දෙවි කෙනෙක්ටවත් බෑ. මේ පොඩි දුවක් අහලා තියෙනවා ප්‍රතිසන්දි විඥානයේම වේදනා සංඥා සංකාර විඥාන තියෙනවාද කියලා. මේ අභිධර්මයේ හොඳට දැනගන්න. මේ ප්‍රතිසන්දිය කියලා කියන්නේ විඥාන පරම්පරාවට. ඉතින් මේකේ වේදනා කියන එක තියෙනවනේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්දී මානසිකාරී සබ්බචිත්ත සාධාරණ හතෙන් දෙකක්. චෛතසික මේ සංස්කාර කියලා කියන්නේ මේකත් එක්ක පහළ වෙන චෛතසික ධර්ම වලට. ඒ නාම රූප කියලා කියන්නේ ඇත්තටම මේ මෙතනදී මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. නමුත් නාම රූප කියලා කියන්නේ සෙසු චෛතසික ධර්ම පෙන්වන්න. සිතයි චෛතසිකයි වෙන්වෙන් කරන්න බෑ. මේවා එකට ඇති වෙලා එකට නිරුද්ධ වෙන දේවල්. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා. එකට ඇති වෙන්නේ. නමුත් මේ චක්‍රයේ චෛතසික කියලා දෙයක් තියෙනවා, චිත්ත කියලා දෙයක් තියෙනවා. ඔක දෙකම එකට කියන්න බෑනේ. කියන්න වෙන්නේ වචන දෙකකටනේ. ඒ දෙක පෙන්වන්න තමයි මේක බෙදෙන්නේ. චෛතසිත සිත මුල් වෙලා මනෝ පුබ්බංගමා ධම්මා. මනෝසෙට්ටා මනෝමය. සිත මුල් වෙලා තමයි සිතට අනුරූපීව තමයි මේ චෛතසික ධර්ම හට ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකේ සිත මුලට ඇද්දේ. ඒ නිසා ඒකේ සිත මුලට ඇද්දේ. නාම රූප ධර්මතා පහළ වෙනවා. තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ. මෙහෙම. අපිට තියෙනවා අපේ ජීවිතේ අපි කරගත්තු කර්ම ඕන තරම්. ඒ වගේන් එකක් ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම ගරුක ආසන්න ආචින්න කටත්තා. ඔය කියන හතරට තමයි ඒව වෙන්නේ. මම ඔය කියලා තියෙනවා. බලන්න පරණ දේශනාවක් තියෙනවා මගේ මැරෙන විදිහ කියලා. මැරෙන විදිහ අන්නේ දේශනාවේ මම ඒක කියලා තියෙනවා. ඉතින් මම ආයි කාලේ ගන්න ඒව කියන්නේ බණ අහන්න ඕනේ. බණ හෙව්වේ නැති වුණොත් මේක කරන්න අමාරුයි. සහ පුතෙක් අහලා දෙන හොඳ ප්‍රශ්නයක්. අර ඉන්පුට් එකක් දාන්න ඕනේ කියලා කිව්වේ. ඒ ඉන්පුට් එක දාන කෙනෙක් ඉන්නවා. පියදී ඒ ඉන්පුට් එක දාන කෙනෙක් නැහැ. ඒ ඉන්පුට් එක කියන්නේ ලෝක අන්න ඔක ඒ ඉන්පුට් එක දාන්නේ ලෝකයේ තියෙන බාහිර දේවල්. දැන් උදාහරණයක් ඕගොල්ලෝ මට ඉතින් මේ පොඩි කමර්ෂල්ස් ටිකක නම් ටිකක් පාවිච්චි කරන්න වෙනවා කමක් නැත්තම්. මේක ඒ කමර්ෂල් එකක් නෙමෙයි. නමුත් මට ඕගොල්ලන්ට පැහැදිලි කර දෙන්න උදාහරණයක් විතර ඕගොල්ලෝ හිතනවා ඕගොල්ලන්ට ඔළුවේ කැක්කුමක් එනවා. ඔළුවේ කැක්කුමට ඕගොල්ලන්ට මං කියනවා මොකක් හරි වේදනානාශකයක් කඩෙන් අරගෙන බොන්න කියලා. ඕගොල්ලෝ මොකක්ද අරගෙන බොන්නේ? ඔයගලගේ හිත දන්නවනේ කතා කරන්න එපා. ඔයගලගේ හිත දන්නවනේ. දැන් ඇයි ඕගොල්ලෝ ඕක බොන්නේ? තව නැද්ද වෙන ඒවා? තියෙනවා. ඒ ඉන්පුට්ස් දානවා ලෝකේ. ලෝකයේ තමයි හේතුව හදන්නේ. මොකක්ද හේතුව? මේම කවරි ගෙනල්ලා නළුවෙක් හරි නිලියෙක් හරි මගේ ඔළුවේ කැක්කවට මම පාවිච්චි කරන්නේත් මෙන්න මෙහෙම කියලා පෙන්නනවා. ඔක නිතර දාන ප්‍රවෘත්ති ඇස්සේ නාට්‍ය ඇස්සේ ඔන්න ඕගලන්ට ඉන්පුට් එක කියන්නේ බාහිර හේතුව හැදිලා ඕගලන්ගේ සිත තුළට ඒක අරමුණක් විදියට එනවා. දැන් ඕගලන්ට මේ ඉන්පුට් එක ආදීනව කියන ඉන්පුට් එක දාන්නේ බාහිර හේතුවක්. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය. අන්න ඒ දෙකෙන්නේ බුද්ධ පරතෝ ഘോഷය තියෙන්න ඕනේ. අන්න ඒකයි කිව්වේ බුද්ධ කියන උතුමන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ධර්මයේ දේශනා කරාට පස්සේ අපිට පරතෝ ഘോഷය හරහා මේ ඉන්පුට් එක වැටෙනවා. කන හරහා වැටෙනවා. අපි දාන්නේ.
අපිට කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙන්න ඕනේ සසරේ කර්ම විපාක අනුව. බුද්ධ කියන වචනේ අපිට ඇහෙන්න ඕනේ. එතකොට ඉන්පුට් එක වැටෙනවා. අපි දාන්නේ. අපි ඉන්පුට් එක දානවා නම් අපි වගේම මේ ලෝක ජීවත් වෙන සමස්තය මේ ආදීනව කියන ඉන්පුට් එක දාන්න ඕනේ. ඒක දාන්න බෑ හැමෝටම. ඒක ඇත්තටම කියනවා හේතුන් පටිච්ච සම්භූතෝ. හේතුන්ට අනුරූපීව හටගන්න දෙයක්. පැහැදිලිනේ. ඒක තමයි කතාව. ඒකට මට කියන්න ඕනේ උනේ මම මෙතනට ආවේ අවිද්‍යාවට උත්සාහයක් නැහැ සංස්කාර උපදවන්න. අවිද්‍යාව දන්නේ මම සංකාර උපදවනවා කියලා. අවිද්‍යාව නිසා සංස්කාර උපදිනවත් නෙමෙයි. අවිද්‍යාව නිසාත් නෙමෙයි. හැබැයි සංකාර උපදවන්න අවිද්‍යාව හැර වෙන කවුරුතුත් නැහැ. අවිද්‍යාව හැර වෙන කවුරුතුත් නැහැ. මේක අනිත් හැම එකටම දාන්න. සංකාර උත්සාහයක් නැහැ විඥානය ඇති කරවන්න. සංකාර දන්නෙත් නැහැ මම විඥානය ඇති කරනවා කියලා. සංකාර නිසා විඥානය එහෙම කියන්න බෑ. මේවා ප්‍රත්‍ය වෙනවා විතරයි පිටුතුනි. ප්‍රත්‍ය වෙනවා. නිසා නෙමෙයි. ප්‍රත්‍යයි. අවිජ්ජා පත්‍ය සංකාරනික නිසාය කිව්වේ නේ. හැබැයි සංස්කාර හැර විඥානි උපදවන්න සමර්ථ වෙන කෙනෙකුත් නැහැ. තියෙනවා මෙතනදී නම් තණ්හාව වගේ දේවල්. නමුත් තණ්හාවයි අවිද්‍යාවයි තිබ්බට කර්ම නැත්තම් සත්වෙක් උපදින්නේ නැහැ. තණ්හාවයි අවිද්‍යාවයි තිබ්බත් කර්ම නැත්තම් සත්වෙක් උපදින්නේ නැහැ. හැබැයි ඒක නැති කරන්න බෑ. ඒ නිසා කර්ම තීදී තණ්හාවයි අවිද්‍යාවයි නැති කරන්න අපිට පුළුවන්. කර්ම ලොකු බකට්ටයක් අපිට තියෙනවා සසරේ. මේක ගැඹුරුයි. මේක හොඳට කල්පනා කරන්න. මේ න්‍යාය හැම එකකටම දාන්න. මේක පැහැදිලිද? තව විස්තර කරලා දෙන්න ඕනිද? කමෙන්ට් එකක් තියන්න බලන්න. මේ කතාව පැහැදිලිද? මේ කිතාව වැදගත්. මේක අපේ භාවනාව අලුත් වාක්‍ය. පින්වතුනි මේක හොඳට අහගන්න. මම මේක ආයි ලියන්නම්. අපි ගමු. අපි දැන් අවිද්‍යාව තියෙනවනේ. අවිද්‍යාව තියෙනවා. හරිද? මේ වචනේ හොඳට තේරුම් ගන්න. මේ අවිද්‍යාවට කිසිම උත්සාහයක් නැහැ. ඇයි මෙයා සත්වපුද්ගල ශූන්‍යයි. උත්සාහයක් නැත කුමටද සංකාරිපදවීම පිණිස. නැත්තම් සංස්කාර කර්ම රැස් කරවීම පිණිස. කිසිම උත්සාහයක් නැහැ. අවිද්‍යාව මම ලියාගෙන යන්න. අවිද්‍යාව සංකාර අවිද්‍යාවට කිසිම උත්සාහයක් නැහැ තමන් සංස්කාරය. කියන්නේ මේ දෙන්න අතර එහෙම ලොකු සම්බන්ධයක් නැහැ. තේර මේගොල්ලෝ මේ කතා වෙලා මේ අපි දෙන්නත් එක්ක යන් කියලාගෙන එන්නේ නැහැ. දැන් අපිට පුළුවන් නේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නිසා. අවිද්‍යාව නිසාද? බෑ වැරදි. අවිද්‍යාව නිසා වැරදි. අවිද්‍යාව හේතු වෙනවද? ඒත් වැරදි. අවිද්‍යාව හේතු වෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. ඇයි එතකොට කුසල කර්මයකට කොහොමද අවිද්‍යාව හේතු වෙන්නේ? කුසල කර්මයක් රැස් වෙන්නේ අවිද්‍යාව හේතු වෙලා නෙමෙයි. අවිද්‍යාව කරන්න කොටගෙන නෙමෙයි. අවිද්‍යාව උපනිශ්‍රේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන. අන්න ඒකයි කියන්නේ මේක සූවිසි ප්‍රත්‍යක් තියෙන්න ඕනේ. දැනගන්න ඕනේ. සූවිසි ප්‍රත්‍යක් දැනගෙන එතකොට ඔබට පුළුවන් මේ චක්‍රය තේරුම් ගන්න. සූවිසි ප්‍රත්‍ය දැනගන්න ඕනේ නැහැ. මේකට මම මේ කියන කහන් හිටියාම ඇති. කියන්නේ නිසා නෙමෙයි, හේතු වෙලා නෙමෙයි, කරන කොටගෙන නෙමෙයි. ඒක වැරදි. වෙන්නේ කොහොමද? අවිද්‍යාව උත්සාහයක් නැත සංස්කාර උපදවන්න. අවිද්‍යාව දන්නේද නැත මම සංස්කාර ඉපදෙව්වා කියලා. මේ දෙන්නට සම්බන්ධයක් නැහැ කියන එක තේරුම් ගන්න. මෙයාට සම්බන්ධයක් මෙයාට නැහැ. මේවා ධර්මතා ලෝකේ පවතින. උපාදෝ වා තථාගතානං අනුපාදෝ වා තථාගතනං තිතාවසා ධාතු ධම්ම තිතතා ධම්ම නියාමතා. මේවා ධර්ම නියාම. මේවා ලෝකේ තිත ධර්ම, තිබ්බ ධර්ම.
ඒ ධර්ම නියාම කවුරුත් ඇති කරා නෙමෙයි මේ දෙන්න අතර අන්තර් සම්බන්ධතාවයක් නේ මේවා ධම්ම නියාම. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වුණත් නෙමෙයි. හැබැයි මේක අර ඔක්කොම ඉවරයි. අවිද්‍යාව හේතු වෙලා සංස්කාර ඇති වුණා කියන්න බෑ වැරදි. එහෙනම් මෙතකොට පටිච්චසමුප්පාද චක්‍රයට සත්පුද්ගල භාවයක් ආරෝපණය වෙනවා. මේක නිකන් සිස්ටම් වෙලා තියෙනවා වගේ. එතකොට සිස්ටම් වෙලා තියෙන එහෙනම් කොයි හරි තියෙන්න ඕනේ සිස්ටම් වෙලා. කොයිද මේක සිස්ටම් වෙලා තියෙන්නේ? මිනිස්සු මේක භෞතිකව හොයන්නේ ඒ නිසා. මේක සිස්ටම් වෙලා නැහැ. නමුත් මේ ලෝක ධර්මතාවය කියන්නේ සිස්ටම් එකක් නෙමෙයි. ධර්මතාවය කියන්නේ ස්වභාවයක්. අන්න හරි වචනේ. සිස්ටම් එකක් කියන්නේ අපි කලින් සිස්ටම් කරපු එකක්. ධර්මතාවය කියන්නේ ස්වභාව. හැබැයි සංස්කාර උපදවන්න මේ ලෝකේ අවිද්‍යාව හැර වෙන జగතකුත් නැහැ. අවිද්‍යාව හැර වෙනත් නැහැ. ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් අවිද්‍යාව ප්‍රත්‍ය වේලා සංස්කාර ඉපදුනාට මේ දෙගොල්ලෝ අතර ලොකු සම්බන්ධතාවයක් පනවන්න බෑ සත්‍යයට. ඕක පටිච්චසමුප්පාද චක්‍රයටම දාගන්න. දාගෙන කල්පනා කරන්න. ඔබට කාංකා විතරන විසුද්ධිය උපදී. බය නැතුව කල්පනා කරන්න. බය වෙලා පැත්ත ගහලා ඉන්න ඕනේ බය නැතුව කල්පනා කරන්න. මේක ගැඹුරුයි. ගම්බීර අර්ථ දක්වති. ශූන්‍යතා ප්‍රතිසංයුක්තයි. ලෝකෝත්තර අර්ථය ප්‍රකාශ කරන සුළුයි. සදහැතියන් මෙහි රඳවන සුළුයි. නවීනයන්ගේ නුවණැස පාදන සුළුයි. ප්‍රඥාවන්තයන් සොම්නස් දනවන සුළුයි. දුෂ්ප්‍රඥයන් ප්‍රඥාවන්ත කරවන සුළුයි. ගැඹුරුයි. හරිම ගැඹුරුයි. හරිනේ වැඩි වෙලාවක් කතා කරන්න ඕනේ අපි. භාවනාව කරගෙන යන්න මේකට ඔබ ගන්න ඕනේ කාලය කොච්චරක්ද කියලා ඇත්තටම මට කියන්න ලෝභයි. පුළුවන් නම් පොඩ්ඩක් ජීවිතෙන් විවේක අරගෙන මේ භාවනාවන් කරන්න. ඔබට මේ ඊතර වෙන්න ලැබිච්ච අවස්ථාව ඔබ නතර වුණොත් පරිස්සමෙන් යන්න. ඔබට යන්න තියෙන සසර ඉන්නවත් යන්නවත් හොඳ තැනක් නෙවෙයි. පැහැදිලිද? හොඳයි. එහෙනම් කර්ම වාක්‍ය ටික මම දාන්නම් ගෲප් එකට. ගෲප් එකෙන් මේක ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරලා මේ දේශනාවත් මම දාන්නම් ආපහු සැරයක්. නමුත් දේශනාවට තත්පර වෙන්න නැතුව මම මේ කියපු එක කල්පනා කරන්න. කියපු එක කල්පනා කරොත් ඔබට ඒ පිළිබඳව වටහා ගැනීමක් ඇති කර ගැනීමට හැකි වෙයි. පින්වත්නි මා මේ දේශනාව සිද්ධ කරද්දී ටිකක් සමහරක් තැන් තදින් කතා කරනවා. මොකද හේතුව මේ මිනිස්සු මේවට හුරතල් වෙලා ඉන්නේ. මිනිස්සු මේවට හුරතල් වෙලා ඉන්නේ. මිනිස්සු මේවට හුරතල් වෙලා ඉන්නේ. අපරාධය ඔබටයි මටයි ලොකු ගනුදෙනුවක් නැහැ මේ ජීවිතේ. අපි දෙන්නට තව ජීවත් වෙන්න තියෙන අවුරුදු 30ක් විතරකට සම්මුඛව. මේ 30 ඇතුළත මට ඔබෙන් ගන්න දෙයක්වත් නැහැ. ඔබ මගෙන් දෙයක් භෞතිකව බලාපොරොත්තු වෙන්නත් එපා. මේ ධර්ම පරියාය තේරුම් ගන්න. ඒ පරියාය තේරුම් ගන්න මේක ඊතර වෙලා යන. අපි ඔක්කොම මේ මනුස්ස ජීවිතේට తాවකාලික ආපුවයි. අපි අතර තියෙන අන්නේ తాවකාලික ගනුදෙනුව පමණයි. මේකෙන් ඊතර වෙලා යන්න ඔබට මේ දේශනාව හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමින්. එහෙනම් අදට කර්මස්ථාන දේශනාව අවසන් කරන්න.